පින්වත් ඔබ හැමදෙනාටම සදහම් අසන්නට බෞද්ධ ආරෝපවාහිනියත් සමගින් එකතු වන සුපින්වත් ඔබගේ හිතසුව පිණිසම බෞද්ධ ආරෝපවාහිනිය sannivedanaya කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. සදහවතුනි සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් බෞද්ධ ආරෝපවාහිනී දම් සභා මණ්ඩපය වෙත වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ජන විජය පදනමේ ගරු උපසභාපති දුරන්දර අභිධර්මාචාර්ය පූජනීය ගල්කිස්සේ සෝමානන්ද ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අප හැමදෙනාම පළමුවෙන් සාදු නාද නංවා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයාටම sannivedanaya කරන්නට අද දවසේ පින්බර දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරනවා නාරවිල කොස්වත්ත පදිංචි සීතාවක පවුලේ ආදරණීය දූදරු පිරිස එකමුතුවෙන් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ච භික්ඛවේ ධම්මේ අප්පහාය අභබ්බෝ කායේ කායානුපස්සී විහරිතුං කතමේච කම්මාරාමතං භස්සාරාමතං නිද්දාරාමතං සංගනිකාරාමතං ඉන්ද්‍රියේසු අගුත්තද්වාරතං භෝජනේ අමත්තඤ්ඤුතං ඉමේ කෝ භික්ඛවේ ච ධම්මේ අප්පහාය අභබ්බෝ කායේ කායානුපස්සී විහරිතුං තී. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, නාරවිල කොස්වත්ත පදිංචි සීතාවක පවුලේ දූපුතුන් ඥාති හිතයිශීන් කලන මිතුරන් කොයි කවුරුත් ඒකරාශී වෙලා සැමහිත සුව පිණිස මුළු ලොවටම ධර්මය sannivedanaya කරන ජාතියේ බොදු නාලිකාව බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ විහිදුවා හරින මේ පැයට නියමිත දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. මේ පිරිස ධර්ම ශ්‍රවණය කරනවා වගේම බුදුරජාණන් වහන්සේ වඩාත් අගය කළ ධර්ම දානමය පින්කමත් සම්පූර්ණත්වයට පත් කරනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ ප්‍රාතිහාර්ය 3ක් ගැන විස්තර කරලා තියෙනවා. 이르දි ප්‍රාතිහාරය, ආදේශනා ප්‍රාතිහාරය, අනුශාසනා ප්‍රාතිහාරය. 이르දි ප්‍රාතිහාරය කියලා කියන්නේ හිත දියුණු කරගත්ත සමහර උත්තමයන්ට ගඟෙන් ගොඩින් වගේ ඇවිදගෙන යන්න හැකියාව, අහසේ ඇවිදගෙන යන්න පුළුවන් හැකියාව, නොපෙනී යන්න පුළුවන් හැකියාව වගේ ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්කම තිබිලා තියෙනවා. ඒවට කියනවා 이르දි ප්‍රාතිහාර කියලා.
ඊළඟට ආදේශනා ප්‍රාතිහාරය කියලා කියන්නේ කෙනෙකුගේ හිතක් බලන්න පුළුවන් හැකියාව. සමහර හිත දියුණු කරගත් ඇත්තෝ කෙනෙක්ගේ හිතේ තියෙන සිතිවිලි, හිතේ තියෙන අදහස් ප්‍රකාශ කරන ප්‍රාතිහාර්ය කරලා තියෙනවා. තුන්වෙනි කාරණාව තමයි අනුශාසනා ප්‍රාතිහාර්ය. නිවන පිණිස හේතු වන මග දේශනා කිරීම. එතකොට අද මේ සිදු කරන්නෙත් ප්‍රාතිහාර්යයක්. නිර්වාණය සලසා ගැනීම පිණිස අනුගමනය කළ යුතු මාර්ගය දේශනා කරනු. ඔය 이르දි ප්‍රාතිහාර, ආදේශනා ප්‍රාතිහාර, අනුශාසනා ප්‍රාතිහාර කියන ප්‍රාතිහාර්ය තුනම බුදුහාමුදුරුවන්ට සිද්ධ කරන්න පුළුවන්කම තිබුණා. ඒ වගේම කෙලෙස් ප්‍රහීන කරපු රහතන් වහන්සේලාට, හිත දියුණු කරගත්ත උතුමන් වහන්සේලාට ඔය ප්‍රාතිහාර්ය පාණ්ඩ පුළුවන්කම තිබුණා. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ 이르දි පෙන්නල මිනිස්සු පහදව ගන්න උත්සාහ කළේ නැහැ. ආදේශනා ප්‍රාතිහාර්ය සිද්ධ කරලා මිනිස්සු පහදව ගන්න උත්සාහ කළේ නැහැ. බුදුහාමුදුරන්ට ඒ හැකියාව තිබුණත් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරලා ඒ ධර්මයට තමයි මිනිසුන්ව පහදවන්න කටයුතු කළේ. 이르දි ප්‍රාතිහාර පෙන්නනකොට මිනිස්සු පැහැදෙන්නේ 이르දියට මිසක්කා යා යුතු මගට නෙවෙයි. ආදේශනා ප්‍රාතිහාර පානකොට මිනිස්සු පැහැදෙන්නේ ඒ ආදේශනා ප්‍රාතිහාරයට මිසක්ක යා යුතු මගට නෙවෙයි. අනුශාසනා ප්‍රාතිහාරයට මිනිස්සු පැහැදුනොත් ඒ අය පැහැදෙන්නේ නිවන පිණිස හේතු වන යා යුතු ගමන් මාර්ගයට. අන්න ඒ නිසා පින්වත්නි, බුදුහාමුදුරුවෝ වඩාත් අගය කළේ අනුශාසනා ප්‍රාතිහාරය. මේ ඇත්තෝ අහලා ඇති ඕන තරම් කතා ප්‍රවෘත්ති බුදුහාමුදුරුවෝ ඒ බව පෙන්නපු. එක්තරා දවසක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය ගඟකින් එගොඩ වෙන්න බලාගෙන ඉන්නවා තොටිය එනකම්. ඒ වෙලාවෙම එතනට එනවා 이르දි ප්‍රාතිහාර පාන්න පුළුවන් තාපසයෙක්. තාපසය බලාගෙන ඉන්නවා දැන් බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්නවා තොටිය එනකම් ගඟෙන් එගොඩ වෙන්න. තාපසයා කල්පනා කළා බුදුන්ට කරන්නත් බැරි වැඩක් ඔන්න මට කරන්න පුළුවන් කියලා පෙන්වන්න හොඳම වෙලාවක් ඇවිල්ලා තියෙන්නේ. මම 이르දි ප්‍රාතිහාර පානවා කියලා මේ තාපසයා මොකද කළේ? ගඟින් ගොඩින් වගේ ඇවිදගෙන ගියා මහ උජාරුවට. ලෝකයා පිළිගත්තු බුදුහාමුදුරුවන්ටත් කරන්න බැරි වැඩක් මං කරන්නේ. ශ්‍රමණ බවත් ගෞතමයනුත් තොටිය එනකන් ඉන්නවා, මම නම් තොටිය එනකන් ඉන්නේ නැහැ, මම මගේ 이르දියෙන් යනවා කියලා ගමන් කළා. භික්ෂූන් වහන්සේලා මේ තාපසයාගේ ගමන දැකලා බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා කියනවා, බුදුහාමුදුරුවනේ අර තාපසයා මහ උජාරුවට බුදුහාමුදුරුවන්ට කරන්න බැරි වැඩක් මට කරන්න පුළුවන් වගේ ගියා. බුදුහාමුදුරුවනේ අපටත් පුළුවන් මේ විදියට 이르දියෙන් යන්න. ඇයි බුදුහාමුදුරුවනේ එහෙම වඩින්නේ නැත්තේ? බුදුහාමුදුරුවෝ භික්ෂූන් වහන්සේලාට මතක් කළා, මහණෙනි පොඩ්ඩක් ඉවසන්න. තොටිය ආවා. ආවට පස්සේ බුදුහාමුදුරුවෝ තොටියගෙන් විමසනවා, තොටියෝ නුඹ මෙගොඩ ඉඳලා එගොඩට කෙනෙක් අරගෙන යන්න කොච්චරක් අය කරනවද? අනේ ස්වාමීනි අඩමස්සයි. බොහොම සුළු මුදලක්. බුදුහාමුදුරුවෝ අනිත් පැත්තට භික්ෂුන් වහන්සේලාට මතක් කළා, මහණෙනි අර තාපසයා මහ උජාරුවට සිද්ධ කරපු 이르දි ප්‍රාතිහාරයේ වටිනාකම අඩමස්සයි. අන්න ඒ විදියට මේ 이르දිය නෙවෙයි බුදුහාමුදුරුවෝ අගය කළේ. අනුශාසනා. ආදේශනා ප්‍රාතිහාරයත් බුදුහාමුදුරුවන්ට හැකියාව තිබිච්ච දෙයක්. ඒකෙන් අන් අයට යහපත පිණිස කටයුතු කළා මිසක්ක තමන් වෙතට පහදවගෙන ලාභ බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් බලන්න අනේපිඩු සිටුතුමාගේ පුතා අහලා තියෙනවනේ. අනේපිඩු සිටුතුමා මහා දානපතියෙක් වුණාට පුතාගේ ලක්ෂණ මුලින් තිබුණේ නැහැ.
කොච්චරද කියනවා නම් අනේ පිටිසිටුතුමා බුදුහාමුදුරතුළු මහසඟරුවනට අපෝපස්ථාන කරනවා, හොයලා බලනවා, ජේතවනාරාමෙත් පූජා කළා. හැබැයි මේ කොල්ලව පන්සලට අරන් යන්න හරි අමාරුයි. ඊට පස්සේ අනේ පිටිසිටුතුමා මොකද කළේ? උපක්‍රමශීලීව පුතාට කියනවා, කල්පනා කළා මෙහෙම කොල්ල හැදුනොත් නම් අනාතයි, ධර්මානුකූල පදනමක් දරුවට තියෙන්න ඕනේ. උපක්‍රමයක් භාවිතා කළා. අනේ පිටිසිටුතුමා පුතාට කියනවා, පුතේ උඹ අද බණ අහන්න පන්සලට ගිහිල්ලා ඒ බණ මතක තියාගෙන එන්න ඕන. එහෙම මතක තියාගෙන ආවොත් මෙච්චර ගාණක් දෙනවා. ඉතින් මේ අනේ පිටිසිටුතුමාගේ පුතා කල්පනා කරනවා, ගිහිල්ලා බණ පටන් ගන්නකොට ටිකක් ඉඳලා ඔය මොකක් හරි කෑල්ලක් මතකේ තියාගෙන පැනලා එනවා. ඇවිල්ලා තාත්තගෙන් සල්ලි ටික ගන්නවා. බණ කොටසක් මතක තියාගෙන එන්න කියලානේ කිව්වේ. ඉතින් මේ පුතා යනවා දැන් බණ අහන්න බුදුහාමුදුරුවන්ගෙන්. බණේ කෑල්ලක් අල්ලගෙන පැනලා එන්න තමයි යන්නේ. බුදුහාමුදුරුවෝ දැනගත්ත මේ එන්නේ කෑල්ලක් අල්ලන් යන්න. අදිෂ්ඨාන කළා අමතක වෙන්න. බණ ඉවර වෙනකන් අහගෙන ඉන්නවා, බණෙන් කෑල්ලක්වත් මතකෙ හිටින්නේ. අන්න ඒ වගේ ඒ කියන්නේ එන කෙනා එන්නේ මොන අදහසින්ද, මොන ආකල්පෙන්ද, මොනවා බලාපොරොත්තු වෙන්ද කියලා බුදුහාඳුරන්ට දැක ගැනීම හැකියාව තිබුණා. හැබැයි ඒක භාවිතා කළේ පහදවාගෙන ලාභ ලබන්න නෙවෙයි. දැන් කොසල් මහ රජතුමා මල්ලිකා දේවිය නැති වුණාට පස්සේ ගියානේ බුදුහාඳුරගෙන් අහන්න මල්ලිකා කොහෙද ඉපදුනේ කියලා. මුල් කාලේ මල්ලිකාගේ භවය සතුටුදායක නෑනේ. ඒ එන හැම වෙලාවකම බුදුහාමුදුරුවෝ දැනගත්ත කොසල් රජතුමා මේ එන්නේ මල්ලිකා ඉපදිලා ඉන්නේ කොහෙද කියලා දැනගන්න. දැන් මල්ලිකා ඉන්න තැන ගැන කිව්වොත් කොසල් රජතුමා දුකටපත් වෙනවා. ඒ නිසා කොසල් රජතුමා මගෙන් මේ ප්‍රශ්නය අහන්න එනකොට ඒ ප්‍රශ්නය අහන්න අමතක වෙන්න කියලා බුදුහාමුදුරුවෝ අදිෂ්ඨාන කළා. ඊට පස්සේ හැමදාම එනවා, අහගන්න හම්බෙන්නේ අමතක වෙනවා. මල්ලිකා දේවිය දුගතියෙන් මිදලා සුගතිගාමී වුණාට පස්සේ ඔන්න කොසල් රජතුමාට ඒ ප්‍රශ්නේ අහන්න මතකේ රැඳෙන්න කියලා බුදුහාමුදුරුවෝ අදිෂ්ඨාන කළා. අන්න ඒ වගේ අන් අයට යහපත පිණිස තමයි ඒව පාවිච්චි කළේ. Tamanට ලාභ ලබන්න නෙවෙයි. එතකොට 이르දි ප්‍රාතිහාර, ආදේශනා ප්‍රාතිහාරය නෙවෙයි බුදුහාමුදුරුවෝ අගය කළේ. මොන ප්‍රාතිහාරයද? අනුශාසනා ප්‍රාතිහාරය. ඊළඟට අහලා තියෙනවනේ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේගේ කතාව. අර හඳුන් පාත්‍රයක් හම්බෙලා සිටුවරයෙකුට මේ සිටුවරයා මොකද කළේ? රිටක් පොළවේ හිටෝලා රිට කෙළවරේ පාත්‍රේ සවි කරලා ප්‍රචාරයක් යවුවා, මේ රටේ රහතන් වහන්සේලා කියලා පිරිසක් ඉන්නවා නම් 이르දියෙන් ඇවිල්ලා මේ පාත්‍රය අරන් පෙන්වන්න. පෙන්නුවොත් මම ඇතුළු මගේ පවුලේ සියලුම දෙනා ඒ කෙනා සරණ යනවා. දැන් සිටුවරු සරණ යනවා කියන්නේ ඒ කෙනාට හොඳයි. පහදවා ගන්න මොකද කළේ? විවිධ අන්‍ය තීර්ථකයෝ එනවා දැන් පාත්‍රේ ගන්න විදියට රඟපාල සිටුවරයා පහදව ගන්න. පහදව ගත්තොත් පුදුම විදියට ලාභ ලැබෙන්නේ. එහෙමනේ දැන් අපේ සමාජෙත් එහෙමනේ. හොඳ සල්ලිකාරේ පහදව ගත්තොත් ඒ කෙනාට හොඳයි. හොඳට හම්බ කරන්න පුළුවන්, හොඳට ඉඩ කඩන් ගෙවල් දොරවල් හදා ගන්න පුළුවන්, යාන වාහන ගන්න පුළුවන් නේ. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඔය නිගණ්ඨනාත පුත්තගේ කණ්ඩායම් මේ ඔක්කොම අන්නේ තීර්ථකයෝ ඇවිල්ලා මේ පාත්‍රේ ගන්න විදියට රඟපානවා. හැබැයි කාටවත් 이르දින් ගිහලා ගන්න බෑ. රඟපානවා. පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේට මේක ආරංචි වෙලා මහරහතන් වහන්සේ මොකද කරන්නේ? රහතන් වහන්සේලා ඉන්නවා නම් පාත්‍රය 이르දියෙන් ඇවිල්ලා අරගෙන පෙන්වන්න කිව්වනේ. පෙන්වන්න ඕන කියලා මොකද කළේ? පිණ්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේ 이르දියෙන් වැඩම කරලා පාත්‍රය ගත්තා. සිටුවරය ඇතුළු පිරිස පැහැදුනා. බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ මේ ප්‍රවෘත්තිය කියනවා, බුදුහාමුදුරුවනේ මෙන්න මෙහෙම සිද්ධියක් සිද්ධ වුණා. ඉතින් මං ඔන්න පාත්‍රය අරගත්ත, සිටුවරයා දැන් මට පැහැදිලා ඉන්නේ. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ මොකද්ද කිව්වේ?
පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේට මතක් කරනවා. මහන යම් කිසි භික්ෂුවක් 이르දි ප්‍රාතිහාර පෙන්න මිනිස්සු පහදව ගන්නවා නම් ආදේශනා ප්‍රාතිහාරය සිද්ධ කර මිනිස්සු පහදව ගන්නවා නම් ඒක මම දකින්නේ කාන්තාවක් මුදලට නිරුවත පෙන්නනවා වගේ වැඩක් හැටියට. ඒක කරන්න එපා කිව්වා. අගය කළේ අනුශාසනා ප්‍රාතිහාරය. මොකද ඒ අනුශාසනාව තුළ තමයි ගැබ් වෙලා තියෙන්නේ නිවන සලසා ගැනීම පිණිස හේතු වන මාර්ගය. දැන් අපි හැමෝම බෞද්ධයෝ හැටියට බලාපොරොත්තු වෙන්නේ නිර්වාණය. මොකද්ද මේ නිර්වාණය කියන්නේ? නිවන් දකින්නවා කියන්නේ මොකක්ද? නිවන සලසා ගන්නවා කියලා කියන්නේ උපත සම්පූර්ණයෙන්ම නවත්තනවා කියන එකයි. උපත නවත්තන්න නම් සම්පූර්ණයෙන්ම නැවැත්විය යුත්තේ සසරේ පැවැත්මට හේතු වෙච්ච තණ්හාවයි. තණ්හාව දුරු කරන්න නම් බින්වත්නි දැනගත යුතුම දේ තමයි ධර්මය. ධර්මය දන්නේ නැත්නම් ඒ කෙනාට නිවනක් නැහැ. මොකද යන්න ඕන මාර්ගය තියෙන එතනනේ. ඔය සෝතාපට්ටි අංගවල පෙන්වන්නේ සෝතාපන්න ඵලය කියන්නේ මාර්ගඵලවල පළවෙනි ඵලයනේ. සෝතාපන්න ඵලයටපත් වුණාට පස්සේ භව 7ක් ඇතුළතදී අනිවාර්යෙන්ම රහත් ඵලයටපත් වෙනවා. 7ක් යන්න ඕනත් නැහැ 7ක් ඇතුළත. 8 වෙනි භවයක් නෑ සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනෙකුට. එතකොට සෝතාපට්ටි අංගවලදී පෙන්නන එක කාරණයක් තමයි සද්ධම්ම සවනම් බණ අහන්න ඕන. ධර්මයේ දන්නේ නැතුව වැඩක් නැහැ. ධර්මයේ දන්නේ නැති කෙනා අල්පශ්‍රුතෙක්. අල්පශ්‍රුතෙක් ධර්මයේ දන්නේ නැත්තා. ඒ කෙනා අපස්සුතායම් පුරිසෝ බලිවද්දෝව ජීරති. ධර්මයේ පිළිබඳව දන්නේ නැති යා යුතු මග නොයා යුතු මග පිළිබඳව හරියට හඳුනන්නේ නැති පුද්ගලයා පුරිසෝ කියනකොට කාන්තාවත් අයිති පිරිමිත් අයිති. බලිවද්දෝව ජීරති හැදෙන එක නම් හැදෙනවලු ගොන්නු වගේ. මන්සානි තස්ස වඩ්ඩන්ති පඤ්ඤා තස්ස නවඩ්ඩති. මස් ටික හැදුනට මොලේ හැදෙන්නේ නෑ කියනවා. ඒ නිසා මොන විදියට ලස්සන වුණත් උසට හරියන මහත තිබ්බත් දකින්න කෙනෙකුට ප්‍රසාදනීය විදියේ ශරීරයක් තිබුණත් ඇඟ කොච්චර හදාගත්තත් මොලේ හදාගෙන නැත්තම් වැඩක් නැහැනේ. ගොඩාක් දෙනෙක් ඇඟ හදාගන්න පුදුම විදියට මහන්සි වෙනවා. දැක්කහමත් ලස්සනයි, කොණ්ඩෙත් ලස්සනයි, ඇඟත් ලස්සනයි, ගහලා තියෙන පච්චෙත් හොඳයි. හැබැයි මොලේ නැහැ. ඒ නිසා අල්පශ්‍රුත වෙන්න බෑ, බහුශ්‍රුත වෙන්න ඕන. ධර්මයේ දැනගන්න ඕන. මොනවා දැනගත්තත් වැඩක් නැහැ පින්වත්නි. ධර්මයේ දන්නේ නැත්තම් මොන මහාචාර්ය වුණත් වැඩක් වෙන්නේ නැහැ. ධර්මයේ දන්නේ නැත්තම්. මොකද මේ යා යුතු මග මොකක්ද නොයා යුතු මග මොකක්ද කියලා පෙන්වලා තියෙන ධර්මයේ තුලයි. ඒ නිසා ඒ ගැන හොඳට තේරුම් ගන්න ඕන. නැත්තම් අර නැවේ ගියපු මහාචාර්යයට වෙච්ච දේ තමයි වෙන්නේ. අර කතාවක් තියෙන්නේ. නැවක් යනවලු මේ නැවේ මහාචාර්යවරයෙක් ඉන්නවලු, කපිතාන්වරයෙක් ඉන්නවලු. කපිතාන් කියන්නේ නැව ක්‍රියාත්මක කරන කෙනා. මහාචාර්යවරයාට උවමනාව තියෙන්නෙම දන්න බව පෙන්වන්නලු. එහෙම මිනිස්සු ඉන්නවනේ. දන්න බව පෙන්න යන්න ඕන. පෙන්නන්න ඕන කරන කෙනා ප්‍රශ්න අහා උස ගන්නවා. එහෙමනේ කරන්නේ. ඉතින් මේ මහාචාර්ය තුමාට Taman දන්න බව කපිතාන්ට පෙන්වන්න ඕන. ඉතින් මොකද කරන්නේ මේ කතා කරනවා කපිතාන්ට. දවසක් කතා කරලා අහනවා කපිතාන්. ඔහේ අහස ගැන මොනවද දන්නේ? අනේ මහාචාර්යතුමනි අහස ගැන ඔබතුමා තරම් නම් මන් දන්නේ. මන් දන්න දෙයක් නෑ ඔය අහස ගැන. මහාචාර්යතුමා කියනවා කපිතාන් අහස ගැන දන්නේ නැති ඔහුගේ ජීවිතයේ හතරෙන් එකක් නෑ කියලා හිතා ගන්න. ඒ තරම් දුර්වලතාවයක් හැටියට දැක්කා. දෙවෙනි දවසෙත් කපිතාන්ට කතා කරනවා. කවුද? මහාචාර්යතුමා.
කතා කරලා අහනවා කපිතාන් ගොඩබිම ගැන ඔහෙ මොනවද දන්නේ? අනේ මහාචාර්යතුමනි ගොඩබිම ගැනත් ඒ හැටි දෙයක් කියන්න මන් දන්නේ. ගොඩබිම ගැන දන්නේ නැති ඔබතුමාගේ ජීවිතේ තවත් හතරින් එකක් නැහැයි කියලා හිතා ගන්න. අපි කියන්නේ විවිධ දේවල් මේවා දන්නේ නැත්නම් ඉඳලා වැඩක් නැහැ. ඉන්නවට වඩා හොඳයි මැරෙන එක. ඒවයි කියන්නේ අර. ඒ වගේ දැන් මේ මහාචාර්යතුමා කපිතාන්වරයා නොදන්න කාරණා මුල් කරගෙන ජීවිතේ එක කොටසක් නැති වෙනවා. කොටස් දෙකක් නැහැ කියලා හිතා ගන්න ගගා කියනවා. තුන්වෙනි දවසේ කතා කරලා අහනවා කපිතාන් ජලය ගැන මොනවද ඔහේ දන්නේ? අනේ මහාචාර්යතුමනි ජලය ගැන තේ හැටි දෙයක් දන්නේ නැහැ. දැන් එහෙම බලනකොට මහාචාර්යතුමාගේ ප්‍රකාශයට අනුව කපිතාන්වරයාගේ ජීවිතේ 4න් 3ක්ම ඉවරයි. අහස ගැන දන්නේ නැති නිසා එකක් ඉවරයි. ගොඩබිම ගැන දන්නේ නැති නිසා තව එකක් ඉවරයි. ජලය ගැන දන්නේ නැති නිසා තවත් එකක් ඉවරයි. පහුවෙනිදා කපිතාන්වරයා කලබලෙන් දුවගෙන එනවා මහාචාර්යතුමා ළඟට. ඇවිල්ලා මහාචාර්යවරයාගෙන් අහනවා මහාචාර්යතුමනි ඔබතුමාට පීනන්න පුළුවන්ද? මහාචාර්යවරයා උත්තර දෙනවා කපිතාන් ඔහෙ ඕන ප්‍රශ්නයක් අහනවා මං උත්තර දෙන්නම් හැබැයි මට ඔය පීනන වැඩේ කරන්න බෑ. පීනන්න බැරි ඔබතුමාගේ ජීවිතේ මහාචාර්යතුමනි 4න් 4ම ඉවරයි දැන් නැව ගිලෙමින් පවතිනවා. ඔන්න බලන්න පින්වත්නි කපිතාන්ට බේරෙන්න පුළුවන්කම ලැබෙනවා. මොකද අහස ගැන දන්නෙත් නැහැ. ගොඩබිම ගැන දන්නෙත් නැහැ. ජලය ගැන දන්නෙත් නැහැ. හැබැයි පීනන්න දන්නවා. මහාචාර්යතුමාට තියෙන ලොකුම ගැටලුව අහස ගැනත් දන්නවා. ගොඩබිම ගැනත් දන්නවා. ජලය ගැනත් දන්නවා. හැබැයි පීනන්න බෑ. අන්න ඒ වගේ පින්වත්නි මොනවා ගැන දැනගත්තත් මොන දේ තිබුණත් මොන විදියට හැසිරුණත් ධර්මය දන්නේ නැත්නම් ඒක ලොකු අඩුවක්. ජීවිතයට අති විශාල අඩුවක්. ඒ නිසා ධර්මය අපි පරිශීලනය කළ යුතුයි. අන්නේ ධර්මය පරිශීලනය කරනකොට තමයි අපට මේ බලාපොරොත්තු වන සැනසුම සලසා ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් මේ අපි කතා කරන නිවන සලසා ගැනීමේ අවශ්‍යතාවයක් මිනිසුන්ට ඇති වෙන්න ඕනේ. ඒක ඇති වෙන්න නම් නිවන ගැන හඳුන ගන්න ඕන. මොකද්ද මේ නිවන කියන්නේ කියලා. ඒක තේරුම් ගත්තේ නැත්නම් එතනට යන්න හිතක් එන්නේ නැහැ. දැන් දිව්‍ය ලෝක ගැන දන්නවනේ. මෙන්න මේ දිව්‍ය ලෝකවලට ගියාම මේ සැප තියෙනවා කියලා දැනගත්තාම චක්‍රවර්ති රාජ සම්පත් ලැබෙනකොට මෙන්න මේ වගේ සැප විඳින්න තියෙනවා කියලා දැනගත්තාම මිනිස්සු ඒකට ආස කරනවා. ඒ ආස කරන නිසා මිනිස්සු පින්කම් කරනවානේ. එතකොට නිවන කියන්නේ මොකක්ද කියලා හරියට හඳුනාගත්ත කෙනෙක් තමයි ඒ නිවන පිණිස පියවර තබන්නේ. නිවන කියන්නේ පින්වත්නි පරම සැප. ඇයි එතනට පරම සැප කිව්වේ? තනියෙන් සැප කියලා කියන්නේ නිවන් සැප කියලා කිව්වට ඒ නිවන් සැප තුල තියෙන පරම සැපක් මිසක සැපක් නෙවෙයි. ඇයි පරම සැප කියන්නේ? දැන් සුගතියේ සැප නිවනේ පරම සැප. සුගතියේ සැප තනියෙන් කියනකොට හොඳට මතක තියාගන්න ඒ සැප ඇතුලේ දුක තියෙනවා. හරිනේ කතාව. දැන් මේ මනුස්ස ලෝකය කියන්නේ පෞකාර භවයක්ද පින්වන්ත භවයක්ද? පෙර පින් කළපු අයද මේක උපදින්නේ පෞකාරයෝද උපදින්නේ? පින් කරපු අය. පින කියන්නේ සැපද දුකද? සැප. දැන් එතකොට මනුස්ස ලෝක ඉපදෙන මිනිස්සු සැප විඳිනවා. දැන් ඔබ විඳින සැප තියෙනවානේ. කෙලවරේ මොකක්ද තියෙන්නේ? දුක. දුකකට පරිවර්තනය නොවන සැපක් ඔබ භුක්ති විඳිනවා නම් මටත් කියන්න. දුකකට පරිවර්තනය වෙන්නෙම නැති සැපක් ඔබ භුක්ති විඳිනවා නම් ඒක මටත් කියන්න. මොකද ඒ සැප මාත් විඳින්න ඕනේ නා. ඒ කවදාකවත් දුකක් නැහැනේ. පින්වත්නි ඔබ සැපයි කියලා ග්‍රහණය කරපු යම් කිසි දෙයක් තියෙනවා නම් ඒකම තමයි කවදා හරි දුකක් බවට පරිවර්තනය
වෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සැපක් තියෙනවා නම් දුකක් තියෙන බව පෙන්වන්නේ. නිවන පරම සැපයි කිව්වේ ඇයි? පින්වත්නි, නිවනේ සැපක් නැහැ. නිවනේ සැපක් නැහැ. සැපක් නැති නිසා දුකකුත් නැහැ. විඳින්න දෙයක් නැහැ නිවනේ. අන්න ඒ නිසා තමයි නිවන පරම සැපයි කියලා සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේ නිර්වාණය සාක්ෂාත් කරගන්න මාර්ග බොහෝමයක් තියෙනවා. ඒ කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ප්‍රධානම මාර්ගය. හැබැයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලට පැමිණෙන්න භාවිතා කරන්න පුළුවන් මාර්ග තියෙනවා. දැන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්න යා යුතු මගක් තියෙනවා. ඒ මගට එන්න තව පාරවල් තියෙනවා. දැන් නිවන් දකින්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කළ යුතුමයි. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා ප්‍රගුණ කරන්ඩ ක්‍රියාත්මක වෙන්න පුළුවන් කටයුතු තියෙනවා. දැන් මේ බණ අහනවා කියන්නේ සීල සමාධි ප්‍රඥා වැඩෙන කටයුත්තක්. එතකොට සීල සමාධි ප්‍රඥා වඩන්න, පෝෂණය කරන්න පුළුවන් වටිනාම සාර්ථකම මෙනෙහි කිරීමක් තමයි අසුභය පිළිබඳව මෙනෙහි කිරීම. කායගත සතිය ප්‍රගුණ කිරීම. අද ධර්මානුශාසනාව හරහා අපි පැහැදිලි කරන්නේ කායගත සතිය වඩන්ට බාධා පමුණුවන කරුණු ගැන. අංගුත්තර නිකායේ චක්ක නිපාතේ සඳහන් වන කායගත සති සූත්‍ර දේශනය. එතනදි පෙන්නනවා නිවන පිණිස අපි භාවිතා කරන්න ඕන භාවනාව තමයි කායගත සතිය. ඒ කියන්නේ නිවන් දකින්න පහසු මගක්. නිවන් දකින්න විතර නෙවෙයි, වරදින් මිදෙන්න පහසුම මග මොකක්ද? කායගත සතිය. දැන් සමහර වැරදි තියෙනවානේ අත්හරින්න අමාරු. පුරුදු වෙච්ච ඒවා, එබ්බැහි වෙච්ච ඒවා කියලා ඒවා තියෙනවානේ. ඊළඟට විඳවන දේවල් තියෙනවානේ, පීඩන, කාටවත් කියාගන්න බැරි ඒවා. සමහරක් විට කාමය. අපි ඉන්නේ මහා අමුතු ලෝකෙකනේ. මේක එක්කෙනාගේ හිතවල තියෙන කාමය එක එක්කෙනාට වෙනස්. සමහරුන්ගේ කාමය ලෝක සම්මුතියට එකඟයි. සමහරුන්ගේ කාමය ලෝක සම්මුතියට එකඟ නෑ. විකෘති කියලා කියනවා. ඒව කාටවත් කියාගන්නත් බෑ. ඒගොල්ලෝ හරියට දුක් විඳිනවා. කියන්නත් බෑ. කිව්වොත් ඇහුවොත් කොන් කරලා දානෝනේ. ඒ අය කාටවත් කියන්න ඕනෙත් නෑ. ඉගෙන ගන්න ඕනේ හොඳම භාවනාව කායගත සතිය. කායගත සතිය ප්‍රගුණ කරන්න ওই විකෘතිභාවය නැති වෙලා යනවා. ඒ නිසා අපි අපේ හිතවල තියෙන මේ නරක නපුරු සිතවිලි පාලනය කරන්න නම් වැඩිය යුතුම භාවනාව තමයි කායගත සතිය. ඒ කියන්නේ ශාරීරික ස්වභාවය මෙනෙහි කරන්න. දැන් ඔක්කොම පව්කම් කරන්නේ මොකක් නිසාද? මේ తాවකාලිකව හම්බුන ওই ශරීරය නිසා. මතක තියාගන්න. අමතක කරන්න එපා. අපාගාමී වෙන්න හේතු වන කාරණා තුනක් තියෙනවා. සක්කාය දිට්ඨියයි, විචිකිච්ඡාවයි, සීලබ්බත පරාමාසයයි. හරි? ඒකනේ දැන් සෝවාන් වෙනකොට සංයෝජන වලින් අයින් වෙන්නේ ඔය තුනනේ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. එතකොට සෝතාපන්න ඵලයට පත් වෙනකොට ඔය තුන සම්පූර්ණයෙන් නැති වෙනවා නම් සෝවාන් වෙච්ච කෙනෙක් දුගතියක උපදින්නෙම නැහනේ. උපදින්නෙම නැහැ. සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන්නේ දුගති පාර වැහෙනවා කියන එක. එයා උපදිනවා. හැබැයි උපදින්නේ කොහෙද? සුගතිවල. එතකොට සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනෙක්ට දුගති පාර වැහිලම යනවා නම් එතනදි පෙන්නන පාඩම තමයි ඒ සෝතාපන්න වෙන කෙනා අයින් කරගෙන තියෙන දේවල් තමයි දුගතියට හේතු. මොනවද එහෙනම්? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. හොඳට මතක තියාගන්න. වැරදි වැඩක් කරනවා නම්, පව්කාර වැඩක් කරනවා නම් කරන්න හේතුව එක සක්කාය දිට්ඨිය. කියන්නේ මමය, මාගේ යන දෘෂ්ටිය. විචිකිච්ඡා, බුද්ධ ආදී යටතැන්හි ඇති සැකය. සීලබ්බත පරාමාස, වැරදි සිල් වෘත. බල්ලා වාගේ හිටියම් පව් ගෙවන්න පුළුවන් කියලා බල්ලෙක් වගේ ඉන්නවයි කියන එක.
එහෙම හිටපු අය හිටියනේ. ගෝ සීල, අජ සීල, කුක්කුර සීල කිය. එතකොට ඔන්න ඔය තුනෙන් මිදෙන්න පුළුවන් නම් ඒ කෙනා දුගතියෙන් බේරෙනවා. ඒකෙත් ඔය විචිකිච්ඡාවටත් වඩා සීලබ්බත පරාමාසයටත් වඩා ගොඩාක් පව්කම් කෙරෙන හේතුව තමයි පින්වත්නි සක්කාය දිට්ඨි. මම මගේ යන දෘෂ්ටිය. ඔන්න ඔය ඇත්තෝ අතින් වැරද්දක් වෙනවා නම් අකුසලයක් වෙනවා නම් වෙන්නෙම මමත්වේ නිසා. හිතලා බලන්න. සත්තු මරන්නේ ඇයි? මරාගෙන හරි මං ඉන්න ඕන. අනුන්ගේ දේවල් හොරකම් කරලා හරි මං සැප විඳින්න ඕන. ස්වාමි දියණිය අපහසුතාවයට පත් වුණත් කමන්නේ, පුරුෂයා අපහසුතාවයට පත් වුණත් කමන්නේ, ළමයි අපහසුතාවයට පත් වුණත් කමන්නේ, මම සතුටු වෙන්න පරපුරුෂ සේවන, පරදාර සේවන යෙදෙන්න ඕන. බොරු කියලා හරි මං බේරෙන්න ඕන. නේ? පවුලට මොන වුණත් කමන්නේ මම බීලා මං සතුටෙන් ඉන්න ඕන. ඔය වැරදි වැඩ ඔක්කොම කරන්නේ සක්කාය දිටි මමත්වය. එතකොට ඒ මමත්වය කියන එක ඇති වෙන්නේ ගොඩක් වෙලාවට මේ ශරීරය ආශ්‍රය කරගෙන. ඇස, කන, නාසය, දිව, ශරීරය මේවා පිනවන්න නෙන්නේ ආසාව. එතකොට කායගත සතිය වඩනකොට තියෙන වැදගත්කම තමයි ඒ කෙනා මේ ශරීරය පරිස්සමින් ආශ්‍රය කරනවා. එයා කල්පනා කරනවා මේකේ හැටි මොකක්ද? මොකද කායගත සතිය කියන්නේ ශරීරයේ ස්වභාවය මෙනෙහි කිරීම. දැන් ඔය තියෙන ශරීරයේ හැටි මොකක්ද? අද ලස්සනට තියෙන එක හෙට කුණු වෙලා. දැන් ලස්සනට ඉන්න එක රැ එළි වෙනකොට මොකද වෙලා තියෙන්නේ? වැඩි ඕන නැහැ. කුණු ගොඩක්නේ. මේක අසුචි පිරුණු කලයක් කියලා නේ කිව්වේ. එක කටකින් කෑම කෑවට නවදොරකින් කුණුනේ පිට වෙන්නේ නැහැ වගේ මිනිස්සු හිටියට මිනිස්සු ඉන්නේ නම් කුණු මුකුත් පිට වෙන්නේ නැහැ. තනි කර කුණු ගොඩවල්. ඒක තමයි ඇත්ත. වයසට යන්න මොකද වෙන්නේ මේ ශරීරෙට? කොච්චර දුර්වල වෙනවද? අන්තිමේදී විඥානේ නිරුද්ධ වුණාට පස්සේ ওই ශරීරෙට මොකද වෙන්නේ? ඉදි මෙල නිල් වෙලා විනාශ වෙලා යනවනේ කුණු වෙලා. එතකොට මේ ශරීරයට වෙන්නේ ඒකයි. ඔන්න මේ ශරීරයේ ස්වභාවය තියෙන කුණු ගැන, දෙතිස් කුණුපයන් ගැන ඒ තත්වයන් පිළිබඳව මෙනෙහි කරනකොට තමයි අර කායගත සතිය ප්‍රගුණ වෙන්නේ. කායගත සතිය ප්‍රගුණ කරනකොට ඒ කෙනා එන චින්තනය මහ ඉහළයි. ඔය කායගත සතිය කියන්නේ මේ ශරීරයේ යථා ස්වභාවය කල්පනා කරන කෙනා පින්වත්නි මේ ශරීරයේ කෑලි වලට කැපිලා ගියත් වැරද්දක් කරන්නේ නැහැ. ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවනවා කියමුකෝ. යම් කිසි මට්ටමකට හරි කායගත සතිය වඩනවා නම් ඒ කායගත සතිය අධික ලෙස භාවිතා කරන්න බහුල කොට වඩන්න ඒ කෙනා කාමයන්ගෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. ඔය ඇත්තෝ යම් කිසි මට්ටමකටවත් කායගත සතිය වඩනවා නම් පින්වත්නි ඒ කෙනා ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවයි. හැබැයි ඒ කෙනා එන්නේ නැහැ පව්කම් කර පිනවන්න ඕන කියන තැනට. ලුණුයි බතුයි කාලා ඉඳි. හැබැයි මහා පරිමාණ භෝජන භුක්ති විඳින්න ඕන කියලා හොරකම් කර කන්නේ. බඩගින්නේ මැරිලා ගියත් හොරකම් කරලා නම් කන්නේ. කවුද? කායගත සතිය වඩන කෙනා. කායගත සතිය වඩන කෙනාගේ අදහස් කායගත සතිය වඩන්නේ නැති මිනිහෙකුට තේරෙන්නේ මහ මෝඩයෙක්ගේ අදහස් හැටියට. ඔයත්තු අතරේ කායගත සතිය වඩන කෙනෙක් වඩන්නේ නැති කෙනෙක් එක කතා කළොත් වඩන්නේ නැති කෙනාට පේන්නේ වඩන කෙනාව කවුරු වගේද? මෝඩයෙක් හැටියට. ඒ තරම් පවෙන් ඉවත් කරනවා. දිවි පරදුවට තබා සීලයේ රකින්න තැනට එනවා. දැන් හොඳම උදාහරණයක් මම පෙන්නන්නම්. කායගත සතිය වඩන්නේ නැති කෙනෙක් මදුරුවෙක් ඇවිල්ලා කණ්ඩ හදනකොට මොකද කරන්නේ? මදුරුවව මරනවා. ඇයි මැරුවේ කියලා අහුවම මොකද්ද කියන්නේ? ඔය කාලා ඩෙන්ගු හැදිලා මැරුණොත් කවුද වග කියන්නේ? ඒ නිසා මදුරුව මරලා හරි මම ඉන්න ඕන. ඒක කාගේ අදහසද? කායගත සතිය වඩන්නේ නැති කෙනාගේ අදහස. කායගත සතිය වඩන කෙනාගේ අදහස මොකද්ද? ඩෙන්ගු හැදිලා මැරුණත් මදුරුවා නම් මරන්නේ නැහැ.
හරි. දැන් මදුරු ඇවිල්ලා කකා ඉන්නවා. එක්ක එලවන්න ඕන. හැබැයි මරන්න බෑ. හරි. තව කෙනෙක් ගහන්න හදනකොට අපි නවත්තනවා ගහන්න එපා. ඔය හිටපු දේ. ඒක නම් මොකද්ද කියන්නේ? මහා මෝඩේ. ඔය ඩෙන්ගු හැදිලා මැරිච්චාවි කියනවා මේ මදුරුව තල්ලලා දාන්න නැතුව. ඒක තමයි කියන්නේ කායගත සතිය වඩන කෙනාගේ අදහස් නොවඩන කෙනාට පේන්නේ මහා මෝඩෙක් හැටියට. නමුත් මෝඩ නෙවෙයි. දැන් අපි හිතමු එක්කෙනෙක් මාව මරන්න එනවා. මගේ අතේ තුවක්කුවකුත් තියෙනවා. මාව බිත්තියටම හේතු කරනවා. පැනලා යන්නත් බෑ මට. මං කතා කරලා අහනවා මිනිහෙක් මාව මරන්න ඇවිල්ලා ඉන්නවා. මගේ අතේ තුවක්කුවක් නම් තියෙනවා. මොකද මං කරන්නේ? ඔයත් ඔක්කොම කියයි හාමුදුරනේ අතේ තුවක්කුවක් තියෙනවා නම් යුද්ධෙට නැති කඩුවෙන් කොස් කොටන්නද ඕක තියාගෙන ඉන්නේ තියලා දාන්න. කායගත සතිය වඩන්නේ නැත්තම් මවත් මොකද කරන්නේ? තිබ්බා මරන්න ආපු කෙනා මැරුව මම බේරුණා. කායගත සතිය වඩනවා නම් පින්වත්නි මරලා බේරෙන්නේ නැහැ. මැරිලා බේරෙනවා. හරි? මරලා බේරෙන්නේ නැහැ. මැරිලා බේරෙනවා. කායගත සතිය වඩන කෙනා මරන්න කෙනෙක් ආවන මරන්න ඉඩ දීලා ඉන්නව මිසක්ක Taman නම් මරන්න යන්නේ නැහැ. දැන් අර කායගත සතිය වඩන්න නැති කෙනාට ඒක මෝඩ ගතියක් නෙවෙයිද? මෝඩ ගතිය. හැබැයි බලන්නකො එතන තියෙන වටිනකම. දැන් ඔන්න මාව මරන්න ආව කෙනෙක් මං එයාව මැරුවා. දැන් මම බේරුණා. මාව මරන්න ආපු කෙනා මැරුණා මම බේරුණා. දැන් මම බේරිලා ඉන්නේ බේරිච්ච මම දැන් සදාකාලිකද දෙන්නකෝ උත්තර. දැන් මම මැරෙන්නේ නැද්ද ආයේ? නෑ මං කොහොමත් මැරෙන්නම ඕන. එතකොට මම කෙනෙක් මරලා සදාකාලිකව ඉන්නේ මං කොහොමත් ඒ වෙලාවේ මැරෙන්න තිබිච්ච එක ආයෙත් මැරෙන්න ඕන. මම කොහොමත් මැරෙන්නත් ඕන. මරුපු එකේ කරුමේ අරගෙන යන්නත් ඕන. වැඩ දෙකක් නේ. මරණකොට මැරුණොත් එක වැඩයි. ඒකයි කිව්වේ මැරිලා බේරෙනවා කියලා. මැරෙන එක මැරෙනවා එච්චරයි. හැබැයි මරපු කර්මයක් උස්සන් යන්න දෙයක් නෑ. කරලා නෑ නේ මේක. කායගත සතිය වඩනකොටයි ඒක එන්නේ හරියට. දැන් අර වඩන්න නැතුව කියලා තේරුම් කරන්න පුළුවන්. මේක භාවිතයට ගත්තොත් තමයි හරියටම තේරෙන්නේ. ඒතර කායගත සතිය වඩනවා නම් අපිට මේ වැරදි වැඩවලින්, පෞකාර වැඩවලින්, සමාජය විරෝධී වැඩවලින් අයින් වෙන්න පුළුවන්. ඒ කායගත සතිය ප්‍රගුණ කරන්න බාධා පමුණුවන කාරණා 6ක් ගැන බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. පළවෙනි එක තමයි කම්මාරාමතා. වැඩ වැඩි වීම. බලන්නකො වැඩ වැඩි වෙනවහම මේ වැඩේ කරගන්න බැරුව යනවා. දැන් වෙලාවල් නැහැනේ හරිය සංකීර්ණයි. වැඩ වැඩිනේ අපේ අයට. බණක් අහන්න භාවනාව ප්‍රගුණ කරන්න වෙලාවක් නැහැ. වැඩ වැඩි වෙන තරමටම මොකද වෙන්නේ? වැඩ වැඩි වෙලා තියෙන්නෙම පින්වත්නි පෝෂණය කරන්න අමාරු නිසා අපිව. මිනිස්සුන්ව දැන් පෝෂණය කරන්න ලේසි නෑ. පෝෂණය කරන්න අමාරු නිසා තමයි වැඩ වැඩි වෙලා තියෙන්නේ. දැන් තරංගයක් නෙවිලා තියෙන්නේ. දැන් විවේකයේ කියන එකක් නෑ. වැඩ 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 හැමදාම වැඩ. විවේකයක් නෑ. වැඩ කරනවා නම් වැඩවලටම යෙදී ඉන්නකොට ඒ කෙනාට කායගත සතිය වඩන්න පුළුවන් කමක් නෑ. ඊළඟට දෙවෙනි කාරණාව තමයි භස්සාරාමතා. ඒ කියන්නේ මේ කතාවේ ඇලුණු ස්වභාවය. කයිවාරු ගහන්න පුරුදු වුණාම එයාට ඕන පැය 24ම කයිවාරු ගහ ඉන්න. මතක තියන්න ඔන්න ඕවට වැඩිය පුරුදු වෙන්න එපා. නිතර වැඩ කර ඉන්න පුරුදු වෙන්නත් එපා. විවේකී කියන එක ඕන. ඔය සමහර මිනිස්සු පේන්නේ නැද්ද? තේරෙන කාලේ පටන් ගත්තයින් පස්සේ මැරෙනකම් වැඩ. එහෙට දුවනවා මෙහෙට දුවනවා හරි කලබලෙන් සමහර චරිත පේන්නේ හරි කලබලයිනේ. පින්වත්නි වාඩි වෙලා විනාඩි 5ක් භාවනාවක් වඩන්න බෑ එයාට. ඒ කලබලේ එච්චර හොඳ එකක් නෙවෙයි. මං කියන්නේ කම්මැලිකමත් නෙවෙයි. වැඩ කරන්න ඕන වැඩෙහි ඇලිලා අර සමහරු ඉන්නෝනේ හැම වෙලාවෙම වැඩ ඕන. එහෙම කරන්න ගියාම බෑ. ඊළඟට කතාවේ ඇලුනහම කයිවාරු ගහන්න පුරුදු වුණාම යන්න ඕන ගමනේ යවෙන්නේ නැහැ.
ඊළඟට නිද්දාරාමතා නිදියන් නිදන්න ඇලිච්ච කෙනා. ඒ කෙනාට මේ කටයුත්ත කරන්න හම්බෙන්නේ නැහැ. එයා හැම මොහොතකම බලන් නිදියන්න. නිදියන එක අපි හොඳටම නිදියනවා නේ. අවුරුදු 100ක් ජීවත් වුණොත් 50ක් නිදි කියලා කියන්නේ. දැන් 100ක් ඉන්න අය නැහැ අවුරුදු 80යි 80න් 40ක් නිදි. දැන් නම් මං හිතන්නේ ඔය ඒ කාලේ පඬිවරු තමයි එහෙම කියලා තියෙන්නේ. ආයුරු වර්ෂ සතානුනම් පරිමිතං රාත්‍රව තදාර්ධංගත කියලා. අවුරුදු 100ක් ජීවත් වුණොත් 50ක් නිදි කියලා. දැන් නම් අවුරුදු 80ක් ජීවත් වුණොත් 40ක් නිදි කියලා මම නම් පිළිගන්නේ නැහැ. මොකද දැන් මිනිසුන්ගේ නිින්ද ගොඩාක් අඩු වෙලා තියෙන්නේ. ඇයි ඒ? රැට එළිය තියෙනවනේ දැන්. ඒ නිසා නිින්ද හරි අඩුයි. හැබැයි ඒ නිින්ද අඩු වුණාට ඒ ටික ඇහැරලා ඉන්නවට වඩා නිදිය ගන්නවා නම් හොඳයි. අර නිින්ද අඩු අයත් ඉන්නවනේ 5 දෙනෙක් ගැන බුදුහාඳුරු පෙන්ලා දෙනවා අප්පංසුපති කියලා සූත්‍රයක් තියෙනවා. ඉත්ති බික්කවේ පුරිසාදිප්පායෝ අප්පන් රත්ත්‍ය සුපති බහුං ජග්ගති පුරිසෝ බික්කවේ ඉත්තාදිප්පායෝ අප්පන් රත්ත්‍ය සුපති බහුං ජග්ගති. ඒ කියන්නේ කාන්තාවක් ගැන හිතේ තියාගෙන ඉන්න පිරිමියට රැට නිින්ද යන්නේ නැලු. මතක් වෙනවා. කාන්තාව ගැන හිතේ තියෙන පිරිමියට පිරිමියෙක් ගැන හිතේ තියෙන කාන්තාවට ඔය ප්‍රේම සම්බන්ධතා පවත්වන කාලේ රැට නිින්ද යන්නෙම නැහැ. බුදුහාඳුර දේශනා කරපු එක. ඊළඟට රාජ්‍යයේහි රජකම් කරන රජාට නිින්ද නැහැ කියනවා. දැන් නම් රජවරුන්ට හොඳට නිින්ද යනවා ඇති. ඒ කාලේනේ හිටියේ හරි රජවරු හිටියේ ඒ කාලේ. දැන් මේ ලෝකේ කිසිම රාජ්‍යයක රජෙක් නැහැ. ඉස්සර තමයි රජවරු හිටියේ. රජෙක් නම් සටනක් ආවම සටනේ පෙරමුණේ යන්නේ කවුද? රජා. දැන් පෙරමුණේ යන රජෙක් ඉන්නවද? නැහැ. ඒ නිසා මේ ලෝකේ දැන් රජවරු නැහැ. ඊළඟට අනුන්ගේ බඩුමුට්ටු හොරකම් කරන්න බලාගෙන ඉන්න හොරාට රැට නිින්ද නැහැ. ඊළඟ එක්කෙනා තමයි විදර්ශනා වඩන භික්ෂුවට. නිින්ද අවම කරලා භාවනා ප්‍රගුණ කරනවා. 5 දෙනාගේ අරමුණු 5ක් තියෙනවා. දැන් කාලේ ගොඩාක් දෙනෙක් ඉදිරි රෑ නිදි යන්නේ 12:00යි 1යි 2යි නේ. එතකන් තියනවා බලන්න ඕන දේවල්. ඉතින් මේ බලන දේවල් වලින් තමන්ගේ හිතට වෙන්නේ මොකද්ද? ඊට වඩා නිදියන එක හොඳයි. හැබැයි සමහර අය සීමාව ඉක්මවා ගිහිල්ලා නිදියන්න යනවා. නින්දට ආසා කරනවා. නිද්දාරාමතා කියලා කියන්නේ ඒකයි. ඒ නින්දට ආසා කරලා නිදියන්න හදනකොට ඒ කෙනාට මේ ගමන යන්න බෑ. ඊළඟට සංගනිකාරාමතා නිතර පිරිසකට එකතු කරගෙන ඉන්න උවමනාව. කල්ලි ගහෙන්න, රංචු ගහෙන්න. හැම වෙලාවෙම රංචු ගහිලා ඉන්න තමයි උවමනාව තියෙන්නේ. කට්ටියත් එක්ක එකතු වෙවි මේ එකට එකතු වෙලා කතා කරන්න එපා කියන එක නෙවෙයි කියන්නේ. ඒකට ආස කරන්න හොඳ නැහැ. එතකොට ජීවිතේ කල්ලි ගහි රංචු ගහි ඔය බෝක්කු ඇස්සේ තමයි ඉන්න වෙන්නේ හැමදාම. පේන්නේ සමහරුන්ට අනුන්ගේ වැඩත් පැත්තකට තල්ලු කරලා ගිහිල්ලා යනවා රංචු ගහෙන්න. ඒ කෙනාට කවදාකවත් යථාර්ථය මතක් කරගන්න විවේකයක් හම්බෙන්නේ. ඊළඟට ඉන්ද්‍රියේසු අගුත්තද්වාරතා. ඉන්ද්‍රියන් සංවර කරගත්තේ නැති කෙනා. භෝජනේ අමත්තඤ්ඤුතං. ආහාරේ පමණ දන්නේ නැත්තම් ප්‍රමාණයක් තියෙනවා ඒ ප්‍රමාණය දන්නේ නැත්තම්. මෙන්න මේ කාරණා මූලික කරගත් අයට මේ භාවනාවල් මේ ආධ්‍යාත්මික දියුණුව ලබන්න අමාරුයි කියනවා. එහෙනම් දැන් අපිට නිවන් දකින්න ඕන නම් අපි මොකද්ද කරන්න ඕන? මේ කියන කාරණා ගැන සැලකිල්ලක් ඇති කරගන්න වෙනවා. වැඩ වැඩි ගතිය නෙවෙයි වැඩ අඩු කරගෙන විවේකයක් දෙන්න ඕන හිතන්න. ධර්මය. ඊළඟට කතාවට ඇලුම් කරන එක නවත්තලා ධර්මයට බරව කටයුතු කරන්න එකතු වෙන්න ඕන. කයිවාරුග ගහ ඉන්න පුරුදු වෙන්න එපා. දැන් මේ කියපු කාරණා ටික ආධ්‍යාත්මික විතර නෙවෙයිනේ. ඇයි අධ්‍යාපනයට බලපාන්නේ නැද්ද? ඉගෙන ගන්න ඕන කාලේ වෙන වෙන වැඩ කරන්න පුරුදු වෙවි ගියොත් ආර්ථිකය හදාගන්න වෙලෙහෙළඳාම් කටයුතු කරන්න ඒවයේ කටයුතු කරන්න යන කෙනෙක් වෙන වෙන වැඩවල යෙදී හිටියොත් නිදිමත ගතියෙන් හිටියොත් රංචු ගහෙන්න පුරුදු වෙලා හිටියොත් එකට එකතු වෙවි ඉන්න ගත්තොත් ඉන්ද්‍රිය සංවරයක් නැත්තම් ආහාරේ පමණ දන්නේ නැත්තම්
ඒ කෙනාගේ හැම අංශයක්ම බිඳ වැටෙනවා. ඒ වගේම තමයි ආධ්‍යාත්මික අංශෙත් ඒ කෙනාගේ පරිහානියට පත් වෙනවද නැද්ද? පරිහානියට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ තියෙන පලිබෝධ තේරුම් අරගෙන ඒවයින් අයින් වෙලා ටිකක් හිතලා විවේකයක් අරගෙන මේ දහම පරිශීලනය කරලා සාර්ථකත්වයට පත් වෙන්න මහන්සි ගන්න. මොකද මේක අපට ලැබිලා තියෙන්නේ පෙර පිනට දුර්ලභයි මේ අවස්ථාව. මේ බණ අහන්න හම්බුණාට දැන් කියනවා මිනිස්සු සමහර අය අපිත් අහගෙන තියෙනවා. පැය 24න් බණත් වැඩි දැන් වැඩි නෑ. කියන්නත් එපා ඒ කතාව. එකම බණ ඇහුණත් කියන්න එපා මේ වැඩි එකම ඇහුවේ එකම හරි අහන්න. ඇයි ඒ? එකම වත් අහන්න හම්බෙන්නේ නැති කාලයක් එනවා. සතර පද ගාතාවක් අහන්න බැරි වෙන අවස්ථාවක් එනවද නැද්ද? එනවා. ඒ අනුව බලනකොට අපි වාසනාවන්තයි. මේ දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. මේ අවස්ථාව සුලභයි කියලා හිතන කෙනා අඳුරට යනවා. දුර්ලභයි කියලා හිතච්ච කෙනා මේ වෙලාවෙන් වැඩ ගන්නවා. ඇත්තටම දුර්ලභ නැද්ද? ලැබිච්ච මනුස්ස ජීවිතේ දුර්ලභයි. මේක පවත්වනවා කියන එකත් දුර්ලභයිනේ. දැන් මේ වැඩි හිටියෝ ඉන්නවා අවුරුදු 70 80 හරි ඔය ආව කියන්නේ ඔක දුර්ලභයි. එන්න බෑ. එන්න ලේසි නෑ. මේක පවත්වා ගන්න ලේසි නෑ. දැන් බණ කියන මමත් බණ අහන ඔබත් තාම ජීවත් වෙනවා. ඊළඟ තත්පරය ගැන විශ්වාස නැහැනේ කොහොමද? තාම ඉන්නවා කියලා විශ්වාසය. හැබැයි මේ හිටියේ මේ ඉන්න හිටපු කාල සීමාව කොහොමද ඉඳලා තියෙන්නේ? මැරෙන්න ගිහිලා බේරිච්ච අවස්ථා කොච්චර තියෙනවද? වැරදුනා නම් ඉවරයි නේද? නෑ නේන. එහෙම අය නැද්ද? මන් දන්නේ මට නම් තියෙනවා. පොඩි කාලේ අහවල් ලෙඩේ හැදිලා මං දැඩි සත්කාරිකකෙත් ඉඳලා තියෙනවා. එදා ඩොස්තරලා වැඩ කළේ නැත්තම් මං අද ජීවිතුන් අතර නෑ කියන අය නැද්ද? පාර පනිනකොට වාහනය වේගෙන් ආව අඩිය පස්සට ගත්ත නිසා හොඳයි ඉස්සරහට තිබ්බනම් මං අද නෑ. එහෙම කියන අය ඉන්නවනේ. බෝම්බේ පුපුරනකොට මං එතන ඉඳලා ගියා විතරයි. පින්වත්නි අපි ඉන්නේ කොහොමද? මැරෙන්න ගිහිල්ලා බේරිලා මේ තාම ඉන්නේ. මේ මොහොත වෙනකම් විතරයි මං කියන්නේ. ඊළඟ තත්පරේ විශ්වාස නැහැ. දැන් අර වෙච්ච සිද්ධිත් එක බලන්න. හැප්පුණා නම් එතන ඉවර වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් අවස්ථා තිබුණා. මාරය ළඟටම ඇවිල්ලා අල්ලන්න ගියපු අවස්ථා තියෙනවද නැද්ද ජීවිතේ? තියෙනවා. ඊළඟ තත්පරේ අල්ලන්න පුළුවන්. ඒ නිසා දුර්ලභයි. මේ කාය බහුසාධාරණ මේ ශරීරය තැලෙන්න පුළුවන්, පොඩි වෙන්න පුළුවන්, ඇඹරෙන්න පුළුවන්, කැපෙන්න පුළුවන්, විනාශ වෙන්නම පුළුවන්. කොයි වෙලාවෙද කියලා කියන්න බෑ. ඒ නිසා හිසගිනි ගත්ත කෙනෙක්ගේ ගින්න නිවන්න උත්සාහ කරනවා වගේ හයිය තියෙන කාලේ, තරුණ කාලේ, ශක්තිය තියෙන කාලේ, ජවය තියෙන කාලේ කළ යුතු කාර්ය කරන්න. අර සමිද්ධි හාමුදුරු කිව්වා වගේ. සමිද්ධි හාමුදුරුව තපෝදේ පැම්පහසු වෙන්න වැඩම කරපු වෙලාව හරි ලස්සන හාමුදුරුවෝ. තපෝදේ කියන්නේ උණු වතුර ලින් තිබිච්ච තැනක්. නාන්න ආපු වෙලාවේ මිත්‍යා දෘෂ්ටික දෙවි කෙනෙක් ඇවිල්ලා හාමුදුරන්ට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ හරි ලස්සනයි තරුණයි කොල්ලෙක්නේ. මොකද මේ කොල්ල කාලේ සිවුරක් පුරවගෙන මහානකම් කරන්නේ? ඔය මහාන වෙලා මහානකම් කරන්න ඕන කාලේ නෙවෙයි සිවුර ඇල්ල යන්න ගෙදර ගිහිල්ලා පංචකාමයේ සේවනය කරන්නේ. ඔය මේ මහාන වෙන්න ඕන කාලේ නෙවෙයි මම නාකි වෙලා මේ හැරමිටික ගහ යනකොට ඇවිල්ලා ඕන්න මහාන වෙන්න ඔය කාලේ යන්න ගිහිල්ලා කාමයේ සේවනය කරන්න. ඔබ වහන්සේ ඔය ඇවිල්ලා තියෙන්නේ කාම සේවනය නොකර. අබුත්වා භික්ඛසි භික්ඛු නහි බුත්වාන භික්ඛසි තස්මා අබුත්වා තස්මා භික්ඛු භික්ඛසු මාතං කාලෝ උපජ්ජක. ඔබ වහන්සේ ගිහිල්ලා පංචකාමයේ සේවනය කරලා ඉන්න. ඒක අහගෙන ඉඳපු සමිද්ධි හාමුදුරු උත්තර දෙනවා දෙයියට. මොකද්ද කිව්වේ? කාලං වෝහන් නජානාමි චන්නෝ කාලෝ නදිස්සති තස්මා බුත්වා භික්ඛාමි මාමං කාලෝ උපච්චක. අනේ දෙයියෝ කාලං වෝහන් නජානාමි මරණ වෙලාව මම නම් දන්නේ නැහැ. චන්නෝ කාලෝ නදිස්සති මරණ වෙලාව මට පේන්නෙත් නැහැ. කොයි වෙලාවෙද කියලා කියන්න බෑ. තස්මා බුත්වා භික්ඛාමි ඒ නිසා මම පංචකාමයේ අනුභව නොකොට මහානකම කරනවා මාමං කාලෝ උපච්චක මට නම් මහානකමට හොඳම කාලේ මේක තමයි. ඒ නිසා ජීවිතය ගැන තේරුම් අරගෙන පුළුවන් කාලේ වැඩ ටික කරගන්න. බණ නම් ඇහෙනවා. කොච්චර බණ ඇහුවත්
ඔළුවට ගන්න නැත්තම් වැඩක් වෙන්නේ නැහැ. තමන් තුළ බෞද්ධකම රැකගන්න මේක ඔළුවට ගන්න ඕන. රට තුළ බෞද්ධකම ඇති කරගන්න රටේ ඉන්න මිනිස්සු මේ දේ ඔළුවට ගන්න ඕන. බුද්ධ ශාසනය රැකෙන්නෙත් එතකොට. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ සම්බුද්ධ ශාසනය රැකගන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියක් තියෙනවනේ නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිය තිබ්බට මදි හැම මිනිස්සෙකුගේම ජීවිත ව්‍යවස්ථාවෙත් ඒ වගන්තිය තියනවද කියලා බලන්න. සමහරකට ජීවිත ව්‍යවස්ථාවේ ඒ වගන්තියට තැනක් නැහැ. හැබැයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිය ගැන නම් කවුරුත් කතා කරනවා. මුලින්ම තමන්ගේ ව්‍යවස්ථාව ගැන බලාගන්න. ඒ නිසා සීල දෙනාට මේ ධර්ම දේශනාව මෙලොව සුව ලබන්ට පරලොව සුව ලබන්න සසර දුකින් එතරව නිවනින් සැනසෙන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ නාරවිල කොස්වත්ත පදිංචි සීතාවක පවුලේ දූදරු පිරිස. විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මිය පරලෝ සැපත් ආයුපාල සීතාවක පියාණන්ට, ඒ වගේම මෑණියන්ගෙත් පියාණන්ගෙත් නමින් මිය පරලෝ සැපත් සියලුම ඥාති හිතයිෂීන් සිහිපත් කරලා ඒ ඇත්තන්ට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම නිරතුරුවම ඔබට ධර්ම දේශනා පවත්වන ගෞරවනීය මහා සංඝරත්නයට, ඒ වගේම සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ සභාපති ධූරය ඔබ වන අතිපූජනීය බොරලන්දේ වජිරඥාන නායක හාමුදුරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම 87 වන ජන්මදිනය සමරන චන්ද්‍රානි සීතාවක මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය, කායික මානසික සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්න. මේ පින්කමට සහ සම්බන්ධ වෙච්ච සීතාවක පවුලේ දූ පුතුන්ට, ඥාති හිතයිෂීන්ට, කලන මිතුරන්ට, ධර්ම ශ්‍රවණය කළ රටවැසි ලොවැසි කාටත් සිත ශාන්තිය, යහපත, මෙලොව පරලොව සුවය ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සියලුම සත් බලාපොරොත්තුන් සඵලත්වයට පත් වේවා. නමින් මියගිය පින් අපේක්ෂිත යම්තාක් දෙමාපිය, ඥාති හිත මිත්‍ර, ගුරුවර, සහෝදරාදී පිරිස් වෙතොත් ඒ හැමෝම පින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතේ නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේ නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේ නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා, රට ජාතිය සම්බුදු සසුන යෙහින් රකීවා කියන අදහසින් දෙවියන්ටත් පින් දෙමු. එත්තාවතාචම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ සර්වාකාරයෙන් රැස් කරගත්තු සකල කුසලානිසංසයන්ගේ බලෙන් කාටත් උතුම් ධර්මාවබෝධයම සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔහොම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.